දෙවන වීඩියෝ එක අපි අනුකලනයේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා xn සිද්ධාන්තය. ඒ කියන්නේ x වල n වෙනි බලයක් අනුකලනය කරන්නේ කොහොමද? අපි ගණන් ගොඩක් විසඳුවා. ඊට පස්සේ අපි පයන සිද්ධාන්තයක සාකච්ඡා කරා අනුකලන සම්මත අනුකලන වල අපි ඉන්නේ. සම්මත අනුකලන වල පළවෙනි සිද්ධාන්තය අපි සාකච්ඡා කරා. ඊට පස්සේ දෙවෙනි සිද්ධාන්තයත් අපි ඒකේ සාකච්ඡා කරා ලඝු සිද්ධාන්තය. ඒ කියන්නේ ln x කියන එක අපි ඒකෙන් අපි එදා නැවැත්තුවේ මේ සිද්ධාන්ත දෙක කතා කරලා අපි දැන් ඉන්නේ සම්මත අනුකරණ වල. සම්මත අනුකරණ කියන්නේ සම්මත අවකලනයන්ගේ විලෝමය ඇසුරින් ඉදිරිපත් කරන අනුකරණ. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ආයෙ බලලා මතක් කරගන්න. එතකොට අපි දැන් ඉන්නේ අනුකලනය එකයට x වගේ තියෙන තැන් වල dx මේ වගේ වෙලාවට අපි මේකට කෙලින්ම ලියනවා ln මාපාංක x ධන c කියලා ලියනවා. ඒ වගේම මතක තියාගන්න අනුකලනය එකයට x ධන v dx තිබ්බොත් මේක මොකද ln මාපාංක x ධන v plus c අනුකලන නියතය තමයි ධන c කියලා දාන්න. මම මේ පිළිබඳව වැඩියම පැහැදිලි කරා පළවෙනි වීඩියෝ එකේ. ඊට පස්සේ මෙන්න මේ රේඛීය පදයේ අවකලන සංගුණකයෙන් බෙදන්න ඕන. අපි දැන් අද මෙතනින් ඉස්සරහට සම්මත අනුකලන 16ක් තියෙනවා කියලා මම කිව්වා. ඒ 16 අපි පුළුවන් තරම් ඉදිරියට ඉගෙනගෙන යන්න. අපි දැන් මේකෙන් දැන් තාම මේ ඉන්නේ අපි දෙවෙනි අවකලන සම්මත අනුකලනේ. මේ දෙවෙනි සම්මත අනුකලනේ ගැටළු විසඳීම බලමු. මම එකකින් ගැටලුවක් දාගත්ත අපේ දෙවෙනි ගැටලුව මේක. මතක තියාගන්න හුඟක් වෙලාවට මේ වගේ ගැටලු විසඳන්න තියෙන්නේ භින්න භාග ඇසුරෙන්. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මෙයාගේ භින්න භාග හරියට ලියා ගන්න. මෙයාගේ භින්න භාග ලියන්න පුළුවන් a යට x plus b යට x ඍණ 1 plus c යට 2x ඍණ 1. ඔබම දන්නවා භින්න භාගයම හොයන්න හොඳට පුළුවන්. ඒක නිසා මම මෙතන භින්න භාග හොයන හැටි කියලා දෙන්න යන්නේ නැහැ. හරියට මේක පොදු හරය අරගෙන යටින් සුළු කරලා සංගුණක සමාන කරලා භින්න භාග ලබා ගන්න. අන්න එහෙම භින්න භාග ලබා ගත්තට පස්සේ මම මේ ගැටලුව බලන්න භින්න භාග හොයනකොට මෙහෙම හදාගෙන දෙපැත්ත සංගුණක සමාන කරාම ඊටවල සංගුණක සමාන කරාම මේ සමාන 1 කියලා ලැබෙනවා. ඊට පස්සේ මෙතන 2a ධන 2v ධන 2c සමාන 1යි සංගුණක සමාන කරලා මේ හොයාගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඍණ 3a ඍණ b ඍණ c සමාන x වල සංගුණක සමාන කරලා බිඳුවයි. ඊට පස්සේ මේ සමීකරණය ඒක දැම්මට පස්සේ එනවා 2b ධන c. එහා පැත්තට ගියාට පස්සේ ඍණ 1යි. මෙතන එනවා ඍණ b ඍණ c සමාන 1 දැම්මට පස්සේ ඍණ 3යි ධන 3යි. මේ දෙන්න එකතු කරගමන් cc කැපිලා යනවා. මෙතන එනවා බලන්න මේ දෙන්න කැපිලා ගියා 2b b අඩු කරාම b මාර දෙන්න එකතු වුණාට පස්සේ මට ලැබෙනවා 2යි. b සමානයි 2යි කියලා ලැබෙනවා. b සමානයි 2යි. ඊට පස්සේ එකෙන් කැමති එකක් මෙතන දාන්න මම හිතනවා මෙයාගේ දාන්න. ඍණ b ඍණ 2 ඍණ c සමානයි 3යි. එහා පැත්තට දැම්මොත් ඍණ 2 ඍණ 3 සමානයි c. මට මෙතන ලැබෙනවා c සමානයි ඍණ 5යි. c සමානයි ඍණ 5යි. c සමානයි ඍණ 5යි. දැන් මොකද කරන්නේ? මේ ලැබුණු අගයන් ටික මෙතන දාගන්න. abc ට මම දාගත්තොත් a ට ආවේ 1යි b ට ආවේ 2යි c ට ආවේ ඍණ 5යි. දාගෙන දැන් අපි මේක අනුකරණය කරමු. භින්න භාග හොයාගත්ත. සාමාන්‍යයෙන් පේපර් එකේ ගැටලුවක නම් භින්න භාග වලින් හදන්න ඕන නම් භින්න භාග කඩන්න කියලා දෙනවා ඉස්සෙල්ලා. භින්න භාග සොයන්න ඉන්නයි. ඒ නිසා භින්න භාග සෙවීම හරියට කරන්නේ නැත්නම් එතනින් එහා ඒ ගැටලුව සම්පූර්ණයෙන් වරදිනවා. දැන් මොකද කරන්නේ? දැන් මේකේ අනුකරණ ලකුණු දාගෙන යන්න. අපි කරන්න තියෙන්නේ මේක x වර්ගය ධන 1 x x ඍණ 1 2යි x ඍණ 1 dx. නම් මේ පැත්තට දාන්න අනුකරණ ලකුණ කඩලා දාන්න පුළුවන්. නියතයත් ඒකම අනුකරණ ලකුණෙන් එළියට ගන්න පුළුවන් x ඍණ 1යි dx plus මෙතන -5 එළියට අරගන්න dx යට 2යි x ඍණ 1 2යි x ඍණ 1. දැන් අනුකරණය කරමු. එකයට x කියන්නේ ln මාපාංක x ධන 2යි. මෙතන තියෙන්නේ මොකද්ද? යට ln මාපාංක පළවෙනි බලය ln මාපාංක x ඍණ 1. මම මේ සිද්ධාන්ත වැඩිපුර සාකච්ඡා කරා කලින් වීඩියෝ එකේ බලන්න. මෙතන ඉන්නේ ඍණ 5යි ln මාපාංක 2යි x ඍණ 1
මතක තියාගන්න රේඛීය පදයේ අවකලන සංගුණක 2x ඍණ 1 අවකලන සංගුණක 2 ඒකින් බෙදන්න ඕන. දාන C කියලා අපිට මේ ගැටලුවේ පිළිතුර ලැබෙනවා. බොහොම පහසු ප්‍රශ්නයක්. බලන්න මේ ගැටලුව විසඳන්න කලින් ඉස්සෙල්ලම මෙයාගේ හරේ සාධක කඩාගෙන බලන්න. එක යට මෙතන මට යට සාධක කඩගත්තට පස්සේ එනවා 2x ඍණ 7යි 2x ඍණ 7යි ඊට පස්සේ x ධන 1යි බලමු අපි හරිද කියලා x ධන 1යි dx 2x වර්ගය හරි ඊට පස්සේ 2x ඍණ 5x හරි ඍණ 7 හරි සාධක ඉස්සෙල්ලම සාධක කඩාගන්න ඊළඟට භින්න භාග වලින් තමයි මේ වගේ ගැටලු හදන්න තියෙන්නේ ඍණ 7 x ධන 1 දැන් මේක භින්න භාග කරන්න 2x ඍණ 7යි plus b වාරයක් x ධන 1යි මෙන්න මේ විදිහට ලියලා භින්න භාග කැඩුවට පස්සේ භින්න භාග වලට අගයන් ලැබේ 2 බෙදීම 9යි ඍණ 9න් 1යි කියලා. ඔබ හරියට බලලා චෙක් කරන්න. මම හදන්න යන්නේ නැහැ 2 බෙදීම 9යි ඍණ 9න් 1යි කියලා ලැබේ. භින්න භාග චෙක් කරන්න. ඊට පස්සේ කලින් විදියටම අනුකලන ලකුණු දාලා අනුකලනය කරන්නයි තියෙන්නේ. plus අනුකලනය x ධන 1 dx බලන්න 9න් 2 එළියට ගන්න. ගත්තොත් මෙතනදී ලොන් මාපාංක 2x ඍණ 7 රේඛීය පදයේ අවකලන සංගුණකයෙන් බෙදන්න ඕන. 2කින් බෙදුවා. ඊට පස්සේ ඊළඟට මෙතන ලැබෙනවා ඍණ 9න් 1යි ලොන් මාපාංක x ධන 1. දැන් බලන්න මෙතන මේ දෙකට මේ දෙක කැපිලා ගියාට පස්සේ මෙතනත් 9න් එකක් ලැබෙනවා. එතකොට මෙන්න මේ පිළිතුර මේ විදිහට සුළු කරලා ලියන්න පුළුවන් අපිට. කොහොමද? 9න් එක එළියට ගත්තොත් ඇතුළ වෙනවා ලොන් මාපාංක 2x ඍණ 7 ඍණ ලොන් මාපාංක x ධන 1 x ධන 1. මතක තියාගන්න මෙන්න මේ ලඝු අඩු කිරීම මෙතන අනිවාර්යෙන් ධන 100ක් එන්න ඕන. අඩු කිරීමක් කියන්නේ බෙදීමක් විදිහට ලියන්න පුළුවන් 9න් 1යි ලොන් මාපාංක 2x ඍණ 7 යට x ධන 1 කියලා ලියන්න පුළුවන්. ඒක ලඝු සුළු කිරීම එතන තියෙන්නේ. ලොන් කියන්නේ log e පාදයට x කියන එක. ඒක තමයි මෙතන මේ විදිහට සුළු කරලා මේ විදිහටත් මේ පිළිතුර හදලා ලියන්න පුළුවන්. දැන් බලන්න මේ ගැටලුව. දැන් මේ ගැටලුවේ බැලුව බැලමට හරි එකයට සාධක එකයට මෙයාගේ සාධක කඩන්න බෑ. බැරි නිසා අපි මෙයා පැත්තකින් ලියාගෙන වර්ග පූර්ණය කරනවා. වර්ග පූර්ණය කරනකොට ඉස්සෙල්ලා මෙයා එළියට ගන්නවා. ඍණ. ඒවා පුළුවන් වෙන්න ඕන චූටි කරුණු. ඒවා ගොඩාක් වැදගත් ඒ ලෙවල් වලට පොඩි කාලේ ඉගෙන ගන්න දේවල්. දැන් ඒවා කියලා දෙන අනුකලනය වෙනකොට ඒවා ගොඩක් කරන වර්ග පූර්ණය කරනවා. x ඍණ මෙතන තුනනේ. 3න් 1 තමයි එන්නේ. මැද පදේ සංගුණක 2කින් බෙදලා තමයි ඇතුළට දාන්නේ. ඊපස් එක වර්ග කරලා අඩු කරන්න. උදාහරණයක් ගත්තොත් 3x ඍණ 1 9 අතර ලැබෙනවා ඉතින් 6යි ඍණ 7. ඒ කියන්නේ මෙතන මට සාධක එනවා 3න් කැපිලා ගියොත් 3න් එකක් එළියට ගන්න පුළුවන්. ගත්තොත් 3x ඍණ 1 සම්පූර්ණ වර්ගය ඍණ මූල 7 වර්ගය. එමුණොත් මෙතන සාධක දෙක මට ලැබෙනවා. 3න් 1යි 3x ඍණ 1 ඍණ මූල 7 ආයේ 3x ධන 1 ධන මූල 7. දැන් අපි මොකද කරන්නේ? මෙතෙන්ට ගිහිල්ලා මේ සාධක දානකොට මෙයා 8 යනකොට අර උඩින් එළියට ගන්න පුළුවන් 3යි 1ට. දැන් බලන්න මේකත් කලින් විදිහටම භින්න භාග විදිහට ලියාගෙන භින්න භාග හොයන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? ටිකක් දුෂ්කරයි මේ ගාන හදන්න. ටිකක් දුෂ්කරයි. අමාරු නිසා අපි මෙන්න මේකට විසඳුමක් විදිහට තව අලුත් સિદ્ધාන්තයක් ඉගෙන ගන්නවා. අපි ඊළඟට බලමු මොකක්ද මේ સિદ્ધාන්තයෙන්. දැන් මේ වගේ එක යට ගණන් වල සාධක තියලා තිබ්බොත් අපිට ඒවා හදන්න පුළුවන් ක්‍රම. කලින් එක ඉල්ලේ සාධක තියෙනවා අපිට අර විදිහට දෙන්නට බින්ද භාග කරලා කෙලිම ලොන් දාලා හදන්න පුළුවන්. නමුත් මේ වගේ ගණන් ගාම හදන්න බෑ. ඒකට අපි නිසා අපි වෙන ක්‍රමයක් හොයාගන්න. මේ ගණන් හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ බින්ද භාග හොයලා. ටිකක් අමාරුයි. නිසා අපි බලමු ඊළඟ මෙතඩ් එක මොකක්ද කියලා.
බලන්න සම්මත අනුකලනය තුන අපි කලින් අනුකලන දෙකක් සාකච්ඡා කරා. එක මතක් කරගන්න එක්ස්ෙන් සිද්ධාන්තය, දෙක දැන් සාකච්ඡා කරලා ඉවර කරා ලඝු සිද්ධාන්තය කියන්නේ ලොන් වල අනුකලනය. බස් දැන් මෙතන තියෙන්නේ මෙන්න මේක නම් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. එතකොට තමයි පහසු වෙන්නේ. මෙතන අපිට ලැබෙනවා බලන්න මෙන්න මේ වගේ කෙනෙක්. මෙන්න මෙහෙම කොහේ හරි තිබ්බොත් එකයට c වර්ගය ඍණ x වර්ගය මෙන්න මේ විදිහට කොහේ හරි තිබ්බොත් මෙන්න මෙයාගේ අනුකලනය කෙරෙන්න එකපාර මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. එකයට 2c c ධන x c ඍණ x. මෙයා කොහේ හරි තිබ්බොත් එයාගේ අනුකලනය එකපාර මෙහෙම ලියන්න පුළුවන්. එකතු විතරයි මේක මතක තියාගන්න ඕන එකම දේ. ඒ වගේම මතක තියාගන්න මේ අපිට මේක ඔප්පු කරන්න පුළුවන්. කියන්නේ මෙයා අනුකලනය කරාම මෙයා ලැබෙනවා නම් අනිත් පැත්තට මෙයා අවකලනය කරාම අපිට මේක ලැබෙන්න ඕනේ. මම කිව්වනේ දා දෙක දෙපැත්තට විලෝමය යනවා කියලා. අපි කලින් ඔප්පු කරේ එහෙමයි. ඒක නිසා අපි මේක ඒ විදිහට කරන්න try එකක් දෙමු. බලන්නකෝ දැන් මම මේ පැත්ත ගන්නවා. මේ පැත්ත අරගෙන අවකලනය කරන්න හදන්නේ. එකයට 2ca ලොන් අවකලනය කරාම මොකද ලැබෙන්නේ? ලොන් කියන්නේ එකයට දාලා ගන්න. ඒ කියන්නේ උඩ යටට මාරු වෙනවා. ln x කියන්නේ එකයට x නේ. එතකොට c minus ax plus b c plus ax plus b ln ඉවර නෑ. ඊට පස්සේ මෙන්න මේ අතුල තියෙන ශ්‍රුතිත් අවකලනය කරන්නේ ලබ්ධියක අවකලනයක් තියෙනවා. එයා කොහොම මෙයාගේ නිල උඩින් තියාගන්න. තියාගෙන උඩ එක්කෙනා අවකලනය කරන්න. මෙයා අවකලනය කරාම මේක බිඳුව මෙතන එන්නේ a minus උඩ එක්කෙනා තියාගන්න x ධන b යට එක්කෙනා අවකලනය කරාම එන්නේ ඍණ a බෙදන්න මොකෙන්ද යට එක්කෙනාගේ සම්පූර්ණ වර්ගයෙන්. බලන්න සුළු කරගෙන ගියාට පස්සේ මෙතන මේ ඍණ එකක් එළියට ඇදලා ඔහොම කපල සුළු වුණාට පස්සේ මේක සුළු කරලා පෙන්නන්න. එකයට 2ca මෙතන ප්‍රශ්නයක් නෑ. c ඍණ ax ධන b යට c ධන ax ධන b එහෙම ගුණ කිරීම. මෙතනින් අපි a එකක් එළියට අදිමු. a එකක් එළියට අදිමු. මෙතන a ඇතුළේනවා එකක් එනවා c ඍණ ax ධන b මෙහෙම. ඊට පස්සේ මෙතන ඍණ තියෙනවා ඍණ c ඊට පස්සේ a ඍණයි මේ ඍණයි ආපහු ධන වෙනවා ධන c ධන ax ධන b. ඔබ ගෙදෙද්දි මේක එමෙහිට පරිස්සමට ලියලා සුළු කරලා බලන්න. මට මේ සුළු කිරීම අවශ්‍ය නැහැ. මට පෙන්වන්න ඕන මේක අවකලනය කරාම මෙයා ලැබෙනවා කියලා. c ඍණ ax ධන b. දැන් බලන්න මේ දෙන්න කැපිලා ගිහිල්ලා මෙතන එනවා 2c එකක්. ඒ 2ca මේ 2ca කැපෙනවා. කැපිලා ඊට පස්සේ බලන්න මෙතන මෙයාගේ එක්කෙනෙකුයි මෙයාගේ එක්කෙනෙකුයි කැපෙනවා. කැපිලා ගියාට පස්සේ එන්නේ c ධන ax ධන b c ඍණ ax ධන b. ඒ කියන්නේ මම ඉතුරු වෙන ටික ලියන්නම්. c ධන ax ධන b මෙහෙම එක්කෙනයි c ඍණ ax ධන b මෙහෙම එක්කෙනා එකතු වෙනවා. මේ කියන්නේ වර්ග දෙකන්තරය කියන්නේ මෙයා තමයි ලැබෙන්නේ. හරිනේ? පැහැදිලි ඇති කියලා හිතනවා. මේක විතරයි මේ පාඩමේ මතක තියාගන්න ඕන දෙයකට තියෙන්නේ. මතක තියාගන්න මෙන්න මෙයා අනුකලනය කරොත් මෙයා ලැබෙනවා කියලා මතක තියාගන්න. මේ સિદ્ધාන්තේ මතක තබා ගත යුතුයි. අපි මේකෙන් ගණන් හදන විදිය බලමු දැන්. බලන්න මේ ගැටලු අනුකලනය. ගැටලු මෙන්න දැන් මේ ආකාරයට හදාගන්න. 2 වර්ගය ඍණ මූල 2යි x ගේ වර්ගය. මෙහෙම නැති දැන් බලන්න මේක මේ වගේ. මේ c කියන්නේ මේක. මෙතන අනුකලන නියතේ මම දැම්මේ d. c කියන්නේ මේක. ඊළඟට x කියන්නේ මෙතන මෙහා. දැන් මේකේ එන්නේ මොකද්ද? හරියට මෙන්න මේ වගේ. 1යට 2යි c කියන්නේ මොකක්ද? 2යි. 2යි. ලොන් මාපාංක c කියන්නේ 2යි. මේ ගානට අදාළව 2යි. ධන 2 ධන x වෙනුවට තියෙන්නේ මූල 2යි x. එහෙනම් අපි එතන දාන්න ඕන 2 ධන මූල 2යි x. x වෙනුවට තියෙන එක දාන්න. ආයෙ මෙතන අපිට ලැබෙනවා 2 ඍණ මූල 2යි x.
x වෙනුවට තියෙන පදේ එතන දාන්න. ඒ වගේම මම මෙතන කිව්වා දැන් මෙතන මේ a එකක් ආවේ ඇයි? a එකේ වැදගත්කම මොකද? රේඛීය පදයේ අවකලන සංගුණකයක් තියෙනවා. එයාගේ බෙදන්න. මෙතන රේඛීය පදේ x ධන b. එයාගේ අවකලන සංගුණකයෙන් බෙදන්න. මෙතන රේඛීය පදයේ මූල දෙකයි x. එයාගේ අවකලන සංගුණකයෙන් බෙදන්න ඕනේ. කියන්නේ මෙතෙන්ට මූල දෙකකුත් එනවා. ඔය විදිහට සුළුනොත් එන්නේ 1ට 4යි මූල දෙකයි. 1ට 4යි මූල දෙකයි. ලොන් මහපාංක 2 ධන මූල දෙකයි x. යට දෙකරින මූල දෙකයි x. ධන c කියලා මෙතන දාගන්න අනුකල්න නීතිය. හරි අපි තව මේ වගේ ගැටලු දෙක තුනක් බලමු. බලන්න 1ට 4x වර්ගය රිනව ගැටලු අර දීලා තියෙන විදිහට හදන්න අනුකලනය. දැන් මෙතන يعني නියත ඉස්සරහට එන්න ඕනේ මේ දෙන්න මාරු වෙන්න ඕනේ කියලා පැහැදිලි. ඒ කියන්නේ ඍණක් එළියට ගන්න. එයාට 9 කියන එක කියන්නේ 3 වර්ගය ඍණ. මෙතන 2x ගේ සම්පූර්ණ වර්ගයනේ තියෙන්නේ. දැන් බලන්න දැන් මේ තියෙන්නේ මේක. ඉතින් මේ විදිහට දාන්න ඍණ 1යට 2යි c කියන්නේ කවුද මෙතන එක 3යි. a එකකුත් මෙතන තියෙන රේඛීය පදයේ අවකලන සංගුණයකුත් බෙදන්න 2යි. ලොන් මාපාංක c ධන x කියන්නේ මොකද්ද? මෙන්න මෙයා c නේ එතකොට 3 ධන 2x යට 3 ඍණ 2x c. මේක පොඩ්ඩක් සුළු කරලා ලියන්න. ඒ ප්‍රමාණවත් එතකොට ඒක 12න් එකයි මේ විදිහට ලැබෙනවා. හොඳයි මම ඔබට කලින් කිව්වා මේ අලුත් සිද්ධාන්තයකට අපි ආවේ අර කලින් ගාණක් හදන්න ගිහලා අපිට අමාරුවෙන් දුෂ්කර වුන නිසානේ. දැන් බලන්න ඒ ගාණ ගැටලුව මම මෙතෙන්ට ගත්තා. අපි යා අන්තිමට වර්ග පූර්ණය කරගෙන ගිහිල්ලා මේ වගේ තැනක සාධක හොයන්න පුළුවන් කියලා නැවතුණා. ඒකට මීට කලින් පේලියේ එන්නේ මොකද්ද? අපිට මතකයි. 3x ගේ සම්පූර්ණ වර්ගය ඍණ මූල 7 වර්ගය කියලා අපිට එන්නේ. පැහැදිලිනේ? දැන් බලන්න මේකෙන් මම ඍණක් එළියට ගන්නවා. ඍණක් එළියට ගත්තොත් මට ලැබෙනවා ඍණ මූල 7 වර්ගය. sorry මම ඍණක් එළියට ගන්නවා. ඍණක් එළියට ගත්තොත් මේ පද දෙක මාරු වෙනවනේ. උන බලන්න. ඍණ එතකොට එනවා මූල 7 වර්ගය. ඍණ 3x ධන 1 වර්ග ඍණ 1 වර්ගය. හරිද? දැන් මම එක ගෙනහිලා මෙතෙන්ට දානවා ඍණ අනුකලනේ 1යට බලන්න මූල 7 වර්ගය. ඍණ 3x ඍණ 1 වර්ගය dx. 3x ඍණ 1 වර්ගය dx. එතකොට දැන් බලන්න මේක හරියට මෙයා වගේ නේද? මෙන්න c මෙන්න a මෙන්න b. එතකොට බලන්න කලින් විදිහට බින්න භාග ලියලා අපිට නිකන් ගැටලුව දුෂ්කර කරගෙන නටන්න ඕනේ නැහැ. එකපාර උත්තරේ මෙතන දාන්න පුළුවන් නෝන්. එතකොට මෙතන ඉන්නේ 1යට 2යි c a හරියට ආදේශ 1යට 2යි 1යට 2යි c කියන්නේ මූල 7යි a කියන්නේ 3යි 2යි c a ලොන් මාපාංක c ධන ax ධන b පේන c ධන ax ධන b. එතකොට c කියන්නේ මොකද? මූල 7 ධන 3x ඍණ 1 යට මූල 7 ඍණ 3x ධන 1 c ඍණ ax ධන මම එකපාර ප්‍රසාරණය කළේ ධන. ඔබ අර කලින් විදිහට බින්න භාග හොයලත් මේ ගැටලුව මිසලා බලන්න. මිසලා බැලුවට පස්සේ තේරෙයි මේ උත්තරේම තමයි අපිට ලැබෙන්නේ. මේ උත්තරය අපිට ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකෙල්ලේ සාධක හොයන්න බැරි ඕනම ගැටලුවක අපිට යා වර්ග පූර්ණය කරලා මෙන්න මේ වගේ තැනකට හදාගන්න පුළුවන් නම් වර්ග පූර්ණය කරලා ඒ වගේ තැනකට හදාගන්න පුළුවන් නම් මේ විදිහට ශ්‍රේණිකව මෙන්න මේ સિદ્ધාන්තය දැම්ම ගැටලුව විසඳ ගන්න පුළුවන්. බලන්න සම්මත අනුකලනයේ 4 tan inverse સિદ્ધාන්තය. මම අපිට කිව්වා සම්මත අනුකලනය කියන්නේ මොකද්ද? සම්මත අවකලනයන්ගේ විලෝමය ඇසුරු. අපි දන්නවා tan inverse x dr dx අවකලනය කරොත් ලැබෙන්නේ මොකද්ද අපිට? 1යට 1 ධන x වර්ගය. මේක අවකලනය කරලා තියෙනකොට අපි දන්නවා අවකලනය කරනවා. ඒ වගේ මෙයාගේ අනිත් පැත්තට මතක තියාගන්න. මෙයා අවකලනය කරාම මෙයා ලැබෙනවා නම් රිවර්ස් එකට මෙයා අනුකලනය කරොත් මෙයා ලැබෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. මෙයා අනුකලනය කරාම එහෙම tan inverse x මම කටපාඩම් කරන්න එපා. මේක විතරක් දැනගත්තා නම් ඇති. ගොඩක් අය සූත්‍ර ගොඩ ගහගෙන මම දැන් දැකලා තියෙනවා කටපාඩම් කරගන්නවා. tan inverse x අවකලනය කරාම මේ x දන මෙහෙමනම් තව විවිධ ආකාර තියෙනවා. මම කටපාඩම් නොකරන විදිහටයි මේ උගන්වන්නේ. ඒකට x ධන b කියන එක අවකලනය කරොත් tan inverse x ධන b මෙතන මෙහෙම වෙනවා. ඒකට මෙන්න මේ රේඛීය පදයේ අවකලන සංගුණකෙන් බෙදෙනවා. එච්චරයි වෙනස. අපි ගැටලු ටිකක් සාකච්ඡා කරලා බලමු කොහොමද මේකෙන් ප්‍රශ්න ලැබෙන්නේ කියලා. මම ඊට පස්සේ තව මේකේ අන්තිමට කෙටි ක්‍රම වගේකුත් කියලා දෙනවා. හොඳයි ඊට කලින් අපි චෙක් කරලා බලන්න ඕනේ නේද මේක තමයි මම හදන්න යන ගැටලුව පළවෙනියට. ඊට කලින් අපි චෙක් කරලා බලන්න ඕනේ
මේක හරි යනවාද කියලා කියන්නේ මේ තියරි එක හරියද කියලා බලන්න. අපි මොකද කරන්නේ? මේ පැත්ත අරගෙන අවකලනය කරලා පෙන්නන මෙහා එනවා. එකයට tan inverse plus c. මේ අවකලනය කරොත් බලන්න එකයට tan inverse x අවකලනය කරොත් එකයට එක ධන x වර්ගය වැඩේ ඉවර නැහැ. මොකද වෙන්න ඕන? මේකේ මෙයා තමයි මේ ඇතුලේ තියෙන එකත් ශ්‍රිතේත් අවකලනය වෙන්න එපා. a c අවකලනය කරාම බිඳුව කැපිලා ගිහිල්ලා මේ පිළිතුරම ආයේ ලැබෙනවා. ඒ කියන්නේ මේ સિદ્ધාන්තය හරියටම හරි. අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට තෝරගත්තා අනුකලනය එකයට 4 ධන x වර්ගය dx 4 ධන x වර්ගය dx දෙන ගැටලුව tan inverse වෙනකොට විදිහට හදාගන්නේ. tan inverse කියන්නේ එකයට 1 ධන x වර්ගය. ඔන්න ඒ විදිහට හදනවා. ඒක කටපාඩම් කරන්න එපා. ගොඩක් අය මම දැකලා දෙනවා කටපාඩම් කරනවා. 4 කියන්නේ මෙතන එක හදා ගන්න ඕනේ. මොකද කරන්නේ? එක හදා ගන්න ඕන නම් 4න් එකක් එළියට ගත්තා නම් හරි නේද? ඒගොල්ලෝ මෙතන එක වෙනවා. නමුත් ගාණ වෙනස් වෙන්නේ බැරි නිසා 4න් එකක් එළියට ගන්නකොට මෙතන 4න් බෙදෙන්නත් ඕනේ. මේවා සිහිය ඇතුව කරන්න. කටපාඩම් කරන්න එපා. හැමතිස්සෙම දෙන ගැටලුව ඇතුලේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක හදන්න. එතකොට වැඩේ ගොඩ. ගැටලුවේ දෙන මේ අපිට දීපු ස්ට්‍රක්චර් දෙක මේකනේ. එක හදන්න මෙතන. එක ධන x වර්ගය කියන එක මම හදන්නේ මේ බලන්න. 4 එක ධන මෙතන ඉන්නේ x බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය කියලා යනවා. දැන් බලන්න මේ ගාන මේ විදිහට හැදෙනවා. එතකොට මෙතන ඉන්නේ 4න් එකයි. බලන්න 4න් ඉස්සරහට මේකෙන් මොකද? tan inverse x වෙනුවට එන්නේ x බෙදීම දෙක. දැන්සි මම දැකලා තියෙනවා ගොඩක් අය මේ එක එක්කෙනාට හැම එක්කෙනාටම වෙන වෙනම සූත්‍ර හදලා කටපාඩම් කරලා තියාගෙන ඉන්නවා. කටපාඩම් කරන්න එපා. දෙන ගාන මොකද්ද? ඒ ගානෙන් මෙන්න මේ ස්ට්‍රක්චර් එක හැදෙන විදිහට ගාන ඇතුළේම සුළු කිරීම කරගෙන යන්න. වැඩි වෙලා යන්නේ නැහැ. කටපාඩම් කරන ඔය විභාගෙට ගියාම අමතක. සම විදිහට හදාගෙන මෙතන සරලව උත්තරේ. අපි ඊළඟ ගාන බලමු. බලන්න මේ ගාන. මේකෙත් අර විදිහටම වැඩ කරමු. මෙහෙම තියෙන්නේ. ඉස්සෙල්ලම 4න් එකක් ඉල්ල ගන්න. ගත්ත ගමන් එකයට 1 ධන 3x ඍණ 1 සම්පූර්ණ වර්ගය යට 4 dx ඊළඟ පේළිය මොකද කරන්නේ? 4 අරයක ඇතුළට දාන්න. 4න් එකයි අනුකලනය. එකයට 1 ධන 4 ඇතුළට දැම්මට පස්සේ එන්නේ 3x ඍණ 1 බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය dx. දැන් හරිද? දැන් එන්නේ මොකද්ද? 4න් එකයි tan inverse මේ තියෙන tan inverse නේ. ඒකට 3x ඍණ 1 බෙදීම දෙක. ඊට පස්සේ රේඛීය පදයේ අවකලන සංගුණකින් අනිවාර්යෙන් බෙදන්න ඕන. මෙතන රේඛීය පදයේ තියෙන මොකක්ද? 3x නේ. මම මේවා පැහැදිලි කරා පළවෙනි වීඩියෝ එකේ ගොඩක් දුරට. ඒවා ආයි බලන්න මතක් කරගන්න. මේක මෙයාගේ අවකලන සංගුණකය කියන්නේ 3 බෙදීම දෙක. මිසක් 3 විතරක් නෙවෙයි 3 බෙදීම දෙකයි. මේ 3 බෙදීම දෙක ඍණ භාගෙනේ මෙතන තියෙන්නේ. ඒ 3 බෙදීම දෙක තමයි එන්නේ අවකලන සංගුණ. මෙයා අවකලනය කරාම එන්නේ 3 බෙදීම දෙක. අවකලන සංගුණකය කියන්නේ. ඒක බෙදෙනකොට මොකද්ද වෙන්නේ? ගුණ කිරීම දෙක බෙදීම 3 පරස්පරයෙන් ගුණ කරා නම් හරි. කැපිලා ගියාට පස්සේ එනවා මට මෙතන කැපිලා යනවා දෙවරක් එකයි දෙවරක් දෙකයි. එතකොට දෙකයි තුන්වරක් දෙක 6න් එකයි tan inverse මේක කියලා අපිට පිළිතුර ලැබෙනවා. බොහොම සරල දෙයක්. දෙන ගැටලුවෙන් අනිවාර්යෙන් හදා ගන්න ගන්න. ඒකට මේ වගේ වර්ග ශ්‍රිතයක් ආවා. අපිට කලිනුත් මේ වගේ ගණන් ගහුණානේ. වර්ග ශ්‍රිතාවොත් මතක තියාගන්න සාධක කඩන්න උත්සාහ කරන්න එපා. අනිවාර්යෙන් වර්ග පූර්ණය කරලා බලන්න. वर्ग पूर्ण करना මෙයාම x වර්ගය वर्ग पूर्ण දන්නේ නැත්නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම वर्ग पूर्ण කරන හැටි කියලා දෙන්නම් පැහැදිලිව. නමුත් දැන් ඒක මම ඉක්මනට කරගෙන යනවා. මොකද මේ කාලය කියන එක සීමිතයි. x මෙතන 2යි x එකේ එන්න ඕන. x ඍණ මැද පදයේ සංගුණකයේ දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදීම කියන්නේ පරස්පරයෙන් ගුණ. එන මෙතන 3 බෙදීම 4ක්. ධන 4 ඍණ 9 බෙදීම 16. 4x ඍණ 3 සම්පූර්ණ වර්ගයේ යට 16 ඍණ මෙතන සුළු කරොත් 16 තුර ධන වෙනවා. 16 4ක් 32යි 64යි. 64න් 9ක් ගියාට පස්සේ 55ක් කියලා ලැබෙනවා. බෙදීම 16. 55 බෙදීම 16 මම වරහන් හරියට දාන්න. තවඩ දුරටත් සුළු කරොත් එළියට ගත්තට පස්සේ 8න් එකක් වෙනවා. මෙතන ලැබෙනවා 4x ඍණ 3යි. සම්පූර්ණ වර්ගය ධන මූල 55 වර්ගය කියලා මට ලැබෙනවා. නෑ අපි 55 මෙහෙම තියාගමු ප්‍රශ්නයක් නෑ.
මෙතන අපිට එහෙම අවස්ථාවක් නැහැ. මෙතන 55ම තියාගන්න මූල 50 වර්ග කරලා ලියන්න ඕනේ 55ම තියාගන්න. දැන් මොකද කරන්නේ? අපි මෙතන මේ කෑල්ල වෙනකොට මේක දානවා. දානකොට 8 දානකොට 8න් එක උඩ යනවා. එයා මෙහෙට එනවා. 1 8 දෙපැත්ත මාරු කරලා මම ලියන්න. දැන් tan inverse සිද්ධාන්තයට හදාගන්න පුළුවන් මේ බලන්න. මෙතන 1 කරන්න 55 එළියට ගන්න. 1 8 1 දාන්න. ඒ ගමන එයා ඇතුළට දාන්න මෙයාගේ. dx. දැන් බලන්න මම මේ හරියෙන් පෙළියක් මකන්න. වර්ග පූර්ණ කරපු එක වැඩක් නැහැ. මෙතන එනවා බලන්න 8 බෙදීම 55යි tan inverse මොකද්ද 4x ඍණ 3. ඇයි මේක මේ විදිහේ නෙමෙයි 4x ඍණ 3. යට මූල 55. ඊට පස්සේ රේඛීය පදයේ අවකලන සංගුණකෙන් මෙතන 4 බෙදීම 55 එකෙන් බෙදන්න ඕන. මූල 55 බෙදීම 4යි. තව දුරටත් ඔක සුළු වුණොත් මට ලැබෙනවා. මෙන්න මේ වගේ දෙයක් කැපිලා ගියාට පස්සේ 2 යට මූල 55යි. tan inverse 4x ඍණ 3 යට මූල 55 ධන c. ගොඩක් අය මේවා කටපාඩම් කරන්න මේක දුන්න ගමන් ඒකෙන් මේක ගන්න කටපාඩම් කරන්න සූත්‍ර මතක තියාගෙන ඉන්නේ. එහෙම කරන්න එපා. ගැටලුව මේ විදිහට හදාගෙන ඉන්න පියවර 4යි කටපාඩම් කරන දේවල් විභාගෙට ගියාම අමතක වෙනවා. ශනිකව මේ ටික හදලා ගන්න මේ විදිහට. පැහැදිලි ඇති කියලා හිතනවා. මෙන්න මේ સિદ્ધාන්තය පැහැදිලි වෙන්නේ නැත්නම් මේ ගාන ගෙදරදී තනියම විසඳන්න. හොඳයි අපි සාරාංශයක් විදිහට බලමු දැන් ඉගෙන ගත්ත දේවල්. අපි පළවෙනි වීඩියෝ එකේ සාකච්ඡා කරා xn સિદ્ધාන්තය. කියන්නේ xn වල x වල ඕනම බලයක් තිබ්බොත් n අසමාන 1ට n අසමාන ඍණ 1ට අපිට මෙන්න මේ විදිහට අපි ඕනම බලයක් අනුකරණය කරන හැටි ඉගෙන ගත්ත පළවෙනි වීඩියෝ එකේ. මතක නැත්නම් ආයෙ බලලා හදාගන්න. ඊට පස්සේ දෙවෙනි સિદ્ધාන්තයත් අපි ඒකෙම ඉගෙන ගත්තා. ලඝු સિદ્ધාන්තය. එකයට x අනුකරණය කරාම මෙන්න ලොන් මාපාංක x. එහෙම නැත්නම් එකයට ax ධන b කියන එක අනුකරණය කරොත් මොකක්ද වෙන්නේ? අපිට ලොන් මාපාංක මේකකේ ලැබෙනවා රේඛීය පදයේ අවකලන සංගුණකයෙන් බෙදන්න ඕන. මෙතනත් රේඛීය පදයේ අවකලන සංගුණකයෙන් බෙදලා තියෙනවා. තුන්වෙනි સિદ્ધාන්තය අධිගණ ගත්ත මේක එකයට c වර්ගය ඍණ x වර්ගය dx. එහෙම වුණොත් එයා අනුකරණය කරොත් මේක ලැබෙන්නේ. එහෙනම් ඊට වඩා රේඛීය පදයක් තිබ්බොත් එයා අනුකරණය කරාම මේක තමයි ලැබෙන්නේ. ඊළඟට අන්තිමට දැන් ඉගෙන ගත්තා. tan inverse સિદ્ધාන්තය. tan inverse સિદ્ધාන්තය කියන්නේ එකයට එක ධන x වර්ගය අනුකරණය කරොත් මේක එකයට ax ධන b අනුකරණය කරොත් රේඛීය පදයේ අවකලන සංගුණකයෙන් බෙදෙනවා. මේ විදිහට ලැබෙනවා. මම මේක මේ විදිහට ෂෝට් නෝට් එකක් විදිහට ලිව්වේ. අපි දැන් මෙතනින් අපිට දැන් හදන්න පුළුවන් ගණන් මොනවද කියලා බලමු. මතක තියාගන්න ඕනම ගානක් ඉස්සෙල්ලා මේ ගැටලුවෙන් එකට වැටෙනවා කියලා තීරණය කරගෙන ගැටලුව මේ විදිහට හදාගන්න මේ ස්ට්‍රක්චර් එකට හදාගන්න මේකට දාන්නයි තියෙනවා. බලමු මොනවද දැන් අපිට කරන්න පුළුවන් කියලා. දැන් බලමු මේ අපි ඉගෙන ගත්ත સિદ્ધාන්ත හතරෙන් අපිට කරන්න පුළුවන් මොනවද කියලා. දැන් අපිට පුළුවන් මතක තියාගන්න. එක යට ඕනෑම වර්ග ශ්‍රිතයක් අනුකරණය කිරීමේ හැකියාව ඔබට නොදැනුවත්ම දැන් දැකලා ලැබිලා තියෙනවා. බලමු මේ කොහොමද? 1 එකට දැන් අපි මේ වගේ ගණන් හැදුවා කලින්. දැන් කලින් හදපු ගණන් ටික ආයේ මේ විදිහට හරියනද කියලා චෙක් කරලා බලමු. එකට ඕනම වර්ග ශ්‍රිතයක් දුන්නොත් අපි 2x වර්ගය ධන 3x ධන 8 කියන. අපි මේ ඩෙල්ටා x කියන්නේ මොකද්ද? b වර්ගය ඍණ 4ac බැලුවා. b වර්ගය කියන්නේ මෙතන 9 ඍණ 4 2 c කියන්නේ 8යි. මෙතන අපිට බැලුවම පේනවා ඩෙල්ටා x කුඩායි බිඳුව. අන්න මතක තියාගන්න. ඩෙල්ටා x කුඩායි බිඳුව නම් මොකද්ද સિદ્ધාන්තය? tan inverse સિદ્ધාන්තයට වැටෙනවා. ඒ වගේ ඕනම වර්ග ශ්‍රිතයක් මේ විදිහට දුන්නොත් එයාගේ ඩෙල්ටා x චෙක් කරන්න. අපිට දැන් මේ ඉගෙනගත්තු સિદ્ધාන්ත ටිකෙන් මොකටද වැටෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. බලන්න. ඩෙල්ටා x විශාලයි බිඳුව. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යෙන් x අක්ෂය කැපෙනවා. සාධක දෙකක් තියෙනවා නම් භින්න භාග ගණන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි સિદ્ધාන්තය. එහෙම නැත්නම් තුන්වෙනි સિદ્ધාන්තය අපි අර ටිකක් ලොකුවට ලිව්වේ c වර්ගය ධන x වර්ගය යන්නේ. ඩෙල්ටා x සමානයි බිඳුව නම් එකෙල්ලේ සාධක තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සම්පූර්ණ වර්ගයක් විදිහට මෙතන ලියන්න පුළුවන් මේ. සම්පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන් නම් මොකද්ද સિદ્ધාන්තය? පළවෙනි સિદ્ધාන්තය xn સિદ્ધාන්තය. ඊට පස්සේ ඩෙල්ටා x කුඩායි බිඳුව නම් කියන්නේ සාධක නැත්නම් වර්ග පූර්ණය කරන්න. අනිවාර්යෙන් වර්ග පූර්ණය කරාට පස්සේ හැදෙනවා මොකද්ද? මෙන්න මේ වගේ.
අර c වර්ගය දන ax ධන b මේ වගේ ආකාරයකට පෙරලා හැදෙයි. ඒකට කෙලින්ම tan inverse සිද්ධාන්තය දැම්ම අනුකරණය කරා. බොහොම පහසුයි මතක තියාගන්න. දැන් අපි ගොඩක් දේවල් ඉගෙන තාම සිද්ධාන්ත 4යි. තව සිද්ධාන්ත අපිට ඉගෙන ගන්න තියෙනවා 12ක් විතර. නමුත් දැන් මේ සිද්ධාන්ත 4 ඇතුලේ මෙන්න මේ වගේ ඕනම ගැටලුවක් විසඳීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න සිද්ධාන්ත ඉවර වෙන්න කරන්න පුළුවන් මොනවද කියලා තේරුම් ගන්න. නැත්නම් මේකේ ගුරුට තියරි කරලා වැඩක් නෑ. අපි තාම ඉන්නේ සම්මත අනුකල්ල වල. සම්මත අනුකල්ල පුළුවන් නම් මින් ඉස්සරහට වැඩ කටයුතු ලේසි බලන්න. සිද්ධාන්ත 4යි. මේ වගේ ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන්. කලින් දීපු ගණනුත් ඩෙල්ටා x චෙක් කරලා බලන්න කොතෙන්ද වැටෙන්නේ කියලා. ඒ වගේම මම මේකේ ඩෙල්ටා x මික්ස් කරලා තව ගණන් දෙක තුනකුත් දාන්නම් මෙතන. ඒවත් විසඳන්න try කරන්න. බලන්න මම මේකෙන් ගැටලු කීපයක් දෙනවා. මේ ගැටලු කීපයක් ගන්න ඉස්සෙල්ලම මොකද කරන්නේ? බලන්න එකට වර්ග ශිෂ්ට තියෙන්නේ. ඩෙල්ටා x බලන්න මොන සිද්ධාන්තයටද වැටෙන්නේ කියලා බලන්න. ඒ සිද්ධාන්තය දාන්න හරියට සුළු කරන්න. සිද්ධාන්තය හරියට දාන්න මතක තියාගන්න කටපාඩම් කරන්න එපා. මේ විදිහට හරියට චෙක් කරලා බලන්න දාලා ගැටලු ටික විසඳන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. තාම මම ඔබට කියලා දුන්නේ සිද්ධාන්ත 4යි. ඒ සිද්ධාන්ත 4න් මේ වගේ ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන්. අනුකලනයේ ගොඩක් පහසු පාඩමක් හරියට කියලා දෙන විදිහට වල ටික කරගෙන යමු. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මොනවා හරි දාගෙන යන්න ඕනම දෙයක්. ඒකට අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. මේ ගණන් ලියලිය හදන්න නිකන් මේක බලන් ඉඳලා තේරුමක් නැහැ. මේ ෂෝට් නෝට් එක මේ විදිහටම ගහ ගන්න කලින් අපි මේ විදිහටම දිගටම අනුකලන ඉවරනකම්ම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඕනම ගැටලුවක් අනිවාර්යෙන් ඔබට හදන්න පුළුවන් කරනවා. අපි ඒක ඉස්සරහට තව හදාගෙන යනකොට ඔබට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. මේ ගණන් ටික සම්පූර්ණ කරලා ප්‍රශ්න තියෙනවා මොන දෙයක් අහන්න.